නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, ධර්මයේ ශ්‍රවණය කරන අපි කොයි කවුරුත් නිතරම අහන දෙයක් පින් කර ගැනීමේ වටිනාකම නිතර ධර්මානුශාසනාවලදී ඔබට අහන්න ලැබෙනවා. දන් දීලා පින් කරගන්න, සීල් රැකලා පින් කරගන්න, බණ භාවනාවෙන් පින් කරගන්න, සෑය බෝධිය වන්දනා කරලා පින් කරගන්න, සිතකය වචනින් හොඳට පින් කරගන්න කියන කාරණේ. පින ගැන කතා කරනකොට පින්වතුනේ, බොහෝ දිනෙකට ගැටලුවක් විදිහටත් තියෙන එකක් තමයි පිනක් අනුමෝදන් වීමේ පින. යම්කිසි කෙනෙක් රැස් කරන ලද පිනක් අනුමෝදන් වෙද්දී රැස් වෙන පින මොකද්ද? පින අනුමෝදන් වීමේ යහපත මොකද්ද? පිනක් අනුමෝදන් වුණොත් ඒකෙන් ජීවිතයට සැලසෙන ආනිසංස මොනවාද? ඉතින් අද ධර්මයෙන් අපි කල්පනා කළා පින අනුමෝදන් වීමේ වටිනාකම ගැන ඔබට කියලා දෙන්න. ඉතින් මේ ධර්ම දානමේ පිනත් අනුමෝදන් වෙමින් අපි පිනක් අනුමෝදන් වීමේ වටිනාකම ගැනයි අද මේ සුපින්බර අරුණෝදේම ශ්‍රවණය කරන්නට සූදානම. මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ 2022 පෙබරවාරි මාසයේ 8 වන දිනට මිය පරලෝ ගොස් වර්ෂ 8ක් සම්පූර්ණ වන පින්වත් එස්.ජී. ප්‍රේමචන්ද්‍ර මහත්මයාට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසින් එතුමාගේ පරලෝ ජීවිතයේ සැපේ බලාපොරොත්තුෙන් ඒ මහත්මයාගේ ආදරණීය බිරිඳත් දූපුතුන් සියලු දෙනාත් මුණුපුරන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ, මේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැසීම කියලා කියන්නේම අපිට අපේ ජීවිතවල විශාල සතුටක්, විශාල ප්‍රබෝධයක් ඇති කරගන්න කාරණාවක්. අපට බුදු සසුන මුණ ගැහුණා. අපට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබුණා. අපට ශාසනයක පිළිවෙත් පුරන්න ලැබුණා. ඒකත් ප්‍රමුදිත වෙන්න කාරණාවක්. ප්‍රමුදිතව වාසය කිරීම කියලා කියන්නේ ශාසනය තුළ අපිට බොහෝ උපකාරී වෙන එකක්. ඒ නිසා තමයි අපි නිතර දැනුවත් කරන්නේ පින්වතුන්ලාට හොඳට බුද්ධ වන්දනා කරන්න. බුදුරජාන් වහන්සේගේ ගුණ සජ්ජායනා කර කර තාලෙට බුදු ගුණ කිය බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරලා මල් පහන් පූජා කරමින් නිතර බුද්ධ පූජාව පූජා කරන්න. එතකොට හිත ප්‍රමුදිත වෙනවා. හඬ නගලා බුදුරජුන්ගේ ගුණ කියනකොට හිත ප්‍රමුදිත වෙනවා. නිතර ධර්ම සජ්ජායනාවේ යෙදෙන්නේ. ඇයි මේ? හිත ප්‍රමුදිත වෙනවා. හිතේ ප්‍රමුදිත භාවය කියන එක ගොඩාක් උපකාරයි ධර්මයේ හැසිරෙන්න. අපි දකිනවා ගොඩක් වෙලාවට ඇතැම් වූ ප්‍රශ්න කතා කරන්න එනකොට වේලිච්චි, ඇඹරිච්චි මූණු. හරි අමාරුවෙන් ඇවිල්ලා මේ සම්බුද්ධ ශාසනය කහලකට මුණ ගැහිලා නැහැ වගේ. සංගරුවනක් දකින්න ලැබිලා නැහැ වගේ. සෑයක් බෝධියක් දැක ගන්න ලැබිලා නැහැ වගේ. මුකුත් නොලැබිච්ච කෙනෙක් වගේ ඇවිල්ලා අපිත් එක්ක සමහරලාට කතා කරන්නේ වේලිලා.
තමන්ට ලැබිච්ච දේ තුලින් සතුටක් උපද්දව ගන්න යම් බැරිකමක් තියෙනවා නම් ඒක හරි හානිකර දෙයක් පින්වතුනි. ඒ නිසා ආරම්භයේදීම ඔබට සිහිපත් කරන්න ඕන කාරණාව මොකද්ද? ප්‍රමුදිතව ධර්මයේ හැසිරෙන්න. ප්‍රමුදිතව. අනේ මං වගේ කෙනෙකුටත් ඒ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න වාසනාව ලැබුණානේ. රහතුන් බිහි කරපු ධර්මයක් සරණ යන්න මට වාසනාව ලැබුණානේ. ඒ ධර්මයේ පිළිවෙත් පුරන සංගරුවන සරණ යන්න මට වාසනාව ලැබුණානේ. මහා පුරුෂයෝ පුරුදු කරපු සිල් ගුණ පුරන්ට අනේ මටත් වාසනාව ලැබුණානේ. බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය වැඳ ගැනීමට මටත් වාසනාව ලැබුණානේ. බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධිය වන්දනා කරගන්න මටත් වාසනාව ලැබුණානේ. කල්යාණ මිත්‍රයෝ දැක ගන්නට මට වාසනාව ලැබුණානේ. කල්යාණ මිත්‍රයන්ගේ වදන් අසන්ට මට වාසනාව මෙහෙම හිත සතුටු කරගන්න ඕන. ඒ හිතේ සතුට ගොඩක් උපකාරයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගාථාව වක්කලී ස්වාමීන් වහන්සේ ආරම්භය. වක්කලී ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රුව දැක දැක අප්‍රමාණ ප්‍රසාදින් හිටපු කෙනෙක්නේ. ආන්නේ වක්කලී භික්ෂු ආරම්භය බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුන්දර ගාථාව පිංගුතුලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි මේ ගාථාව සජ්ජායනා කරමු. පාමුජ්ජ බහුලෝ බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං බුදු සසුනේහි පැහැදී සිටිනා සිතේ සතුට බහුලව ඇති භික්ෂුව සංස්කාරයන් සංසිඳුවා ශාන්ත වූ නිවන් සැපය පසක් කරන්නේ සුවසේම නිවන් සැපය පසක් කරන්නට ඒ කෙනාට අවකාශය ලැබෙනවා. කොයි කෙනාටද? පාමුජ්ජ බහුලෝ බික්කු පසන්නෝ බුද්ධ ශාසනේ. මේ බුදු සසුනේ ප්‍රසන්න භාවයේ ප්‍රසාදය ඇති කරගෙන ඉන්නවනම් බොහොම සිතේ සතුටින් වාසය කරන භික්ෂුවක්. තමන් කරන හැම දෙයකින්ම සතුට උපද්ද ගන්න ඕන ශාසනය තුල. තෙරුවන් සරණ යෑමෙන් සතුට උපද්ද ගන්න ඕන. සිල්පද රැකීමෙන් සතුට උපද්ද ගන්න ඕන. ඕන්න කෙනෙක් හිතනවා තමන් තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වුණා. කල්පනා කරනවා චත්තමානවක තෙරුවන් සරණ ගිහිල්ලා පොඩි වෙලාවක් සිල් සමාදන් වුණේ. ඒ හේතුවෙන් චත්තමානවක දෙව් සැප වින්දානේ. එච්චර වටින දෙයක් නේ මම මේ මගේ ජීවිතේට එකතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරනකොට සතුටු සිත ඇති කරගන්න ඕන. දානයක් පූජා කරන්න අවස්ථාවක් ලැබුණොත් සතුටු සිතම ඇති කරගන්න ඕන. තමන් කරන පින්කම් ගැන බල බලා සතුටු සිතක් ඇති කරගන්න ඕන. ඒ සතුට හරි උපකාරයි ධර්මයේ හැසිරෙන්න. ගොඩක් උපකාරී කරන දෙයක් සතුට. ඒ නිසා පින්වතුනි සන්තෝෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැසිරෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා එක අවස්ථාවක මහණෙනි ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබට කලාතුරකින් ලොව පහළ වෙන බුදුරජුන් මුණ ගැසී තිබේ. ඒ බුදුරජුන් දේශනා කරන සොඳුරු සද්ධර්මය ඔබට මුණ ගැසී තිබේ. ඒ සසුනේ පිළිවෙත් පුරන සංගරුවනද ඔබට මුණ ගැසී තිබේ. මහණෙනි මෙපමණකින් ඔබට සතුටු විය හැක. ඒ නිසා අපි ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට කොච්චර සතුටු වෙන්න ඕනද? තමන්ගේ පිළිවෙත් පිරීම ගැනත් සතුටු වෙන්න ඕන. අන්න ඒ වගේමයි අනුන් කරන පින්කම් ගැනත් සතුටු වෙන්න ඕන. අනුන් කරන පින්කම් ගැන අවංකවම සතුටු වීමට අපි කියනවා අනුමෝදන් වීම. තව කෙනෙක් දන් දෙනවා දකින්නකොට සාදු සාදු කියලා සතුටු වෙන්න, සතුටින් අනුමෝදන් වෙන්න. තව කෙනෙක් යහපත් දෙයක් කරනවා දකින්නකොට සතුටින් අනුමෝදන් වෙන්න. ලස්සන වෙහෙරක් විහාරයක් දකින්නකොට අනේ මේකට පිනිස්සු දායක වෙන්න ඇති. ඒ අය ඒ දායකත්වයෙන් දරුව නිසානේ මේක ඉදි උනේ. මං ඒ පින සතුටින් අනුමෝදන් වෙනවා.
තව පිරිසක් සුව පහසුවෙන් ඉන්නවා දකින්නකොට ඒ සුව පහසු අනුමෝදන් වෙන්න. අනුමෝදන් වීම කියලා කියන්නේ හරි වටින එකක්. අපිට කොටින්ම මෙහෙමත් හිතන්න පුළුවන් පින්වතුනි. ඔන්න කෙනෙක් ලස්සන වෙලා ඉන්නවා. එයා දැක්ක ගමන් ඔබ ධර්ම ඉගෙනගෙන තියෙනවනේ ඔබට හිතන්න පුළුවන්. මෙයා ලස්සන උනේ මෙයා මෙත්සිත වැඩු නිසා. මෛත්‍රිය වැඩු කෙනා ලස්සන වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අනේ මෙත්සිත වැඩු කෙනෙක් එයා රැස් කරගත්ත පින මං අනුමෝදන් වෙනවා. සැපට ඉන්න අය දකින්නකොට හොඳට සල්ලි භාගය ඇතුව ඔබ අඳුන ගන්න මෙයා දන් දීපු කෙනෙක්. එයා දන් දීලා රැස් කරපු පිනක් ඇද්ද මං අනුමෝදන් වෙනවා. අන්න එහෙම අනුමෝදන් වීම තුලින් ජීවිතයට පින රැස් කරගන්නවා නම් ඔබේ සතුට නසන්න බෑ නැසෙන්නේ. අනිත් අය කරන හැම යහපතක්ම අනුමෝදන් වෙන්න. සතුටු වෙන්න. ඒ සතුටු වීමට තමයි පින්වතුනි පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. ඒක 아무තු එකක් නෙමෙයි. පින් අනුමෝදන් වීම කියලා කියන්නේ අන් අයගේ යහපත අන් අය කරන පින්කම් ඒවා සතුටින් අනුමෝදන් වීම. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ අනුමෝදන් වීම කියලානේ. ඒ කෙරෙහි සතුටක් ඇති කර ගැනීම තමයි අනුමෝදනාව. ඒක හරි ලස්සනට ප්‍රකට වෙන කාරණාවක් මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. ඒක සිද්ධ වුණේ බොහෝම ඈත අතීතේ. ඒ කාලේ පියුමතුරා කියලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. ඒ පියුමතුරා බුදුරජාණන් වහන්සේටමයි අපි කියන්නේ පදුමුත්තර මීට කල්ප ලක්ෂයකට ඈත. උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ එක්තරා භික්ෂුව දිවස්ලාභී භික්ෂුන් අතර අගපත් වුණා. එක දවසක් පියුමතුරා බුදුරජාණන් වහන්සේ සමීපයට බණහන්ට ආපු තරුණයෙක් මේ දිවස්ලාභී භික්ෂුන් අතර අගපත් වූ භික්ෂුව දැකගත්තා. ඒ භික්ෂුව සම්බන්ධයෙන් තොරතුරුත් අහගත්තා. ඒ තරුණයාට හිතක් උපදිනවා අනේ මාහටත් මතු අනාගතයේ බුදු සසුනක දිවස්ලාභී භික්ෂූන්ට අග්‍ර වන්නට ඇතනම් එසේ අග්‍ර භාවයට පත් වී සසර දුකින් නිදහස් වෙන්න ඇතනම් ඔන්න හේතුණා. ඒ අදහසින් යුක්තව බොහෝ පින් කළා. ඒ ජීවිතින් කාලක්‍රියා කරාට පස්සේ කරගත්ත පින් වලින් සැප වින්දා. කාලයේ ගෙවි ගිහිල්ලා මේ මහා භද්‍ර කල්පයේ බරණැස් නුවර එක්තරා දිලිඳු පවුලක ඔහු උපන්නා. ගොඩාක් දිලිඳුයි. මොහුගේ නම උනේ අන්න බහාර. මේ අන්න බහාර සුමන කියන සිටුවරයාගේ 16 විදිහටයි වාසය කළේ. මොහු වනයේට ගිහිල්ලා තන මිටි අරගෙන ඇවිල්ලා සුමන සිටුවරයාට විකුණලා ජීවත් වෙනවා. මේ සුමන සිටුවරයාට හිටපු මහා ගවපට්ටි වලට තනකොළ සපයන්නේ මෙයා. තනකොළ මිටි බඳගෙන ඇවිල්ලා අන්න බහාර තමයි ඒවා විකුණන්නේ. සුමන සිටුවරයා හොඳ ගාණක් දීලා අන්න බහාරගේ තනකොළ ගන්නවා. ඉතින් මේකෙන් තමයි යැපෙන්නේ බොහෝම අමාරුවෙන් ගැට ගහගත්ත ජීවිතයක්. ওই කාලේ පින්වතුනේ පසේ බුදුරජාන් වහන්සේලා වැඩ හිටපු කාලයක්. එක පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩ හිටියා උපරිට්ඨ කියලා. උපරිට්ඨ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයේ ගන්ධමාන පර්වතයේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. සමාපatti සුවයෙන් නැගිටින දවසේ මේ පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද මං කාහට පිහිටක් වෙමින්ද පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දකිනවා අන්න බහරව. පසේ බුදුරජුන්ගේ නේත්‍රයට හසු වෙන්න තරම් පිනක් අන්න බහරට තිබ්බා. අන්න බහරගේ නිවසට පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කළේ අහසින්. අන්න බහර දැක්කා අහසින් තමයි මේ උතුම් ශ්‍රමණයන් වහන්සේ වැඩියේ. අප්‍රමාණ හිත පැහැදුනා. අන්න බහර මේ පසේ බුදුරජාණන් වහන්සේගෙන් තමන් ළඟ තිබ්බ මේ තනකොළ මිටිය පැත්තකට දාලා ඉක්මනට ළඟට දුවගෙන ගිහින් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වළඳලාද? ඔබ වහන්සේට දානි ලැබුණාද? ඒතර කිව්වා පින්වත මට ඉතින් පිණ්ඩපාතේ ලැබෙන්නේ නැතයි කිව්වා. එතකොට කියනවා අනේ ස්වාමීනි මොහොතක් නවතින්න මට පුළුවන් ඔබ වහන්සේට පිණ්ඩපාතේ පූජා කරන්න. මේ සිද්ධිය වෙද්දී සාමාන්‍යයෙන් දහවල් කාලයට සමීප වෙලා
පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන සාමාන්‍ය 11ට විතර ඇති මේ වෙලාව. එතකොට අන්න බහාර හොඳටම වහන්සි වෙලා ඒ මොහොතේ බඩගින්නේ හිටියේ. තනකොළ කපලා මහන්සියලා බඩගින්නේ හිටපු අන්න බහාර දැන් දන්නවා තමන් වෙනුවෙන් බිරිඳ කෑම හදලා තියෙනවා කියලා. මෙයා වෙවුල දුවගෙන යනවා බිරිඳ ළඟට. ගිහිල්ලා ඇහුවා සොඳුරියේ මගේ කෑම එක හරිද කියලා ඇහුවා. හරිය කිව්වා. එසේනම් සොඳුරියේ ඉක්මනින් මගේ බත් කොටහ මට දෙන්න කිව්වා. අනේ ඇයි මේ කලබලේ ඔයාගේ බත් කොටහ තියනවා නෝයා කියනකොට අන්න බහර මොකුත් කතාවක් නෑ. ගත්තා මේ බත් එක. අරගෙන ගිහිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජාව කරනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැන් මේ අන්න බහර ළඟ තියෙන එකම ආහාර වේල කියලා දන්නවනේ. කොටසක් පූජා කරද්දී අත වැහුවා. දැන් ඇතිය කියලා. එතකොට අන්න බහර කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වගේ උත්තමයෙකුට දානේ පූජා කරන්න මට ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ස්වාමීනි මං ගැන අනුකම්පා කරන්න ඔක්කොම ටික පිළිගන්න කිව්වා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ අන්න බහාර කෙරෙහි අනුකම්පාවෙන් ඔක්කොම දානේ පිළිගත්තා. අන්න බහාරට අප්‍රමාණ සතුටුයි තමන් කරගත්ත පින තමන් දානය පූජා කළා. බොහෝසේ සතුටු වෙලා පසේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා. වැඳ වැටලා මෙන්න මෙහෙම ඉල්ලීමක් කළා. ඒ කියන්නේ දිනිදුකම දැනිලා තිබ්බේ. දිනිදුකමින් නොයෙක් දුක් වේදනා ඊළඟට අවනම්බු කොන්කිරින් ඔක්කොම ටික විඳලා දුක් ගැහැට වලට මැදි වෙච්ච කෙනානේ. අන්න බහරට නැගුණේ මේක. අන්න බහර මේ පසේ බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මම මේ දම්පිදු පිනේ අනුහස් බෙලෙන් මට කිසි කලෙකත් යලි දිලිඳු ජීවිතයක් නම් නොලැබේවා. ස්වාමීනි උපනෝපන් භවයක් පාසා මාහට නැත කියන වචනේවත් අහන්න නොලැබේවා. මම මේ කරගත්ත පිනේ අනුහසින් නෑ කියන වචනේ මට අහන්න නොලැබේවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ අන්න බහාරට ආශිර්වාද කළා. ඉච්චිතම් පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. නුඹ විසින් යමක් ආසා කරාද? නුඹ විසින් යමක් පතනවාද? ඒ හැමදේ ඒ අයුරින්ම සඵල වන්නේය. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දුපන්න රසෝ යතා. ඔබේ චිත්ත සංකල්පනාව හරියට හඳක් පිරෙන්නාසේ පිරී යන්නේමය. සඵල වෙනවාමයි කිව්වා ඒ පුණ්‍ය ප්‍රාර්ථනාව. ඉතින් අන්න බහාරට අප්‍රමාණ සතුටුයි. අන්න බහාර මේ දානේ පූජා කරලා පසේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනකොට ඒ මොහොතේ සුමන සිටුවරයාගේ නිවසේ ඡත්‍රයේ අධිග්‍රහිතව දෙව්දුවක් හිටියා. ඒ දෙව්දු අහෝ උතුම් දානයක් නොවේ කියලා තුන් වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 කියලා සතුටු වුණා. මේ සුමන කියන සිටුවරයත් නිතර දන් දීපු කෙනෙක්. දාණයට කැමති, පිනට කැමති, යහපතට කැමති කෙනෙක් සුමන සිටු. දැන් මේ සුමන සිටුවරයාට අර තමන්ගේ ඡත්‍රයේ ඉන්න දෙව්දුවත් එක්ක ඒ ඉෂ්ට දේවතාවිත් එක්ක යම් සම්බන්ධකමක් තිබුණා. ඒ ඊට දෙව්දුවත් එක්ක යම් දැන හැඳුනුම්කමක් තිබුණා. මේ ඊටුදුව සාදුකාර පවත්වනකොට සුමන සිටුවරයා අහනවා ඇයි දේවතාවින් ඔබ සාදුකාර දෙන්නේ? මොකෝ මේ හදිසියෙම සාදුකාර දෙන්න හේතුව? දාණයටයි සාදුකාර දුන්නේ කිව්වා. එතකොට සුමන සිටුවරයා කියනවා ඉතින් මං කොතෙකුත් දාන දෙනවනේ. ඉතින් නුඹ වෙන අවස්ථාවලදී සාදුකාර දෙන්නේ නෑ සිටුතුමනි නුඹේ දානයකට සාදුකාර දුන්නා නොවේයි මං. හරි අසිරිමත් පුදුම සහගත දානයකට මා සාදුකාර දුන්නේ. ඒ සාදුකාරයේ මං විතරක් නෙගු එකක් නෙවෙයි. ඒ සාදුකාරයේ අකනිටාවතෙක්ම ගියා කිව්වා. ඒ කියන්නේ අනුපිළිවෙලින් දෙවිවරු අන්න බහාරගේ දානේ ගැන සාදුකාර දෙන්න පටන් ගත්ත පොළොවාසී දෙවිවරු. එතනින් ඉහළට යනකොට තව්තිසා, යාම,
තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ආදී අනුපිළිවෙලින් ගිහිල්ලා අකනිටාවට යනකම් මේ සාදුකාරය ගියා. එතකොට සුමන සිටුවරයා අහනවා ඈ දෙව්දු මගේ දානිකට සාදුකාර දුන්නේ නැත්නම් නුඹ සාදුකාර දුන් දානේ කුමක්ද? නුඹේ සේවකයා නුඹේ දාසයා අන්න බහාර දානයක් දුන්නා. ආන්නේ අන්න බහාරයන් උපරිට්ට පසේ බුදුරජුන්ට පිණ්ඩපාති දානේ පූජා කොට යම් පිනක් රැස් කළාද ඒකටයි මං සාදුකාර දුන්නේ. පිනෙන් සතුටු වෙන සුමන සිටුවරයාට මේ අන්න බහාරගේ දාණයට දෙවිවරු සාදුකාර දුන්නා කියන එක විශේෂ කාරණාවක් වුණා. සුමන සිටුවරයා කල්පනා කළා මම මෙච්චර දන් දීලත් මේ දෙව්දූ කවදාවත් සාදුකාර දුන්නේ අන්න බහාරගේ දානේ විශේෂ ඇති. මං එහෙනම් ඒ පිණ්ඩපාති දාණය ඉල්ල ගන්න ඕන. ඒ පින මගේ කරගන්න ඕන. අන්න බහාරව ගෙන්නලා සුමන සිටුවරයා දානේ විස්තර අහනවා. දානේ විස්තර අහලා කිව්වා එහෙනම් මිත්‍රයා නුඹ මගෙන් කහවණු අරගෙන නුඹ පූජා කරපු පිණ්ඩපාති කොටස මට දෙනවද කියලා ඇහුවා. එතකොට අන්න බහාර ලොකු පුණ්‍ය ප්‍රාර්ථනාවක් එක්කනේ දානේ පූජා කළේ. අන්න බහාර කියනවා අනේ හිමියනි එහෙමනම් ඉල්ලන්න එපා. එහෙම ඉල්ලන්න එපා. මං සතුටු නෑ. මගේ පිණ්ඩපාත කොටස ඔබට දෙන්න. එතකොට සුමන සිටුවරයා කියනවා මෙහෙමයි. මං කහවණු 1000ක් නුඹට දෙන්න. ඒ කහවණු 1000 අරගෙන නුඹ රැස් කරපු ඔය පින මට දෙන්න බැරිද? එතකොට මේ අන්න බහරට ගැටලුවක් ආවා. පිනක් එහෙම දෙන්න පුළුවන්ද? පින තව කෙනෙකුට දුන්නොත් මගේ පින නැති වෙයිද? දැන් මේක විසඳ ගන්න ඕන. අන්න බහර කියනවා හිමියනි මට ඔය ගැන තේරුමක් නැහැ. ඒ උත්තමයාට මං දානේ පූජා කළේ මුළු හිතින්ම. මම පින රැස් කළා. මම දන්නේ නෑ මේ පින කොහොමද තව කෙනෙකුට දීමින් එයාට යහපත වෙන්නේ කියලා. ඊළඟට මේ පුණ්‍ය ඔබ වහන්සේට දුන්නොත් එහෙම ඔබතුමාට දුන්නොත් මගේ පිනට මක් වෙයිද කියලා මං දන්නෙත් නෑ. ඒ නිසා මම මේක ගැන විස්තර දැනගෙනම පින දෙන්නම් කිව්වා. මෙයා උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ඒ උත්තමයන් වහන්සේ ඒ වෙලාවේ වැඩ හිටියා දානේ වළඳමින්. ඒ පසේ බුදුරජාණන් වහන්සේගෙන් අන්න බහර විමසනවා ස්වාමීනි අර මගේ ස්වාමියා වන සුමන මහා සිටුවරයා කහවණු 1000ක් මට දීලා මගේ පින ඉල්ලනවා. ස්වාමීනි මන් රැස් කරපු පින මිල කරන්න මං කැමති නෑ. ස්වාමීනි මට මේ ටික කියන්න. මං එහෙම පින දුන්නාට කමක් නැද්ද? පින දුන්නොත් ස්වාමීනි මට පින නැතුව යයිද? මේ අන්න බහර ඇහුවේ. මොකද ඔහුට පින ගැන එහෙම තේරුමක් තිබ්බේ නෑ. එතකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළේ මෙන්න මෙහෙම. පින්වත ඕක මෙහෙම දෙයක්. නුවණැත්තෙක් ගෙවල් 100ක් තියෙන ගමකට යනවා කියලා හිතමු. ගිහින් පළමුවෙන් එක ගෙදරක පහනක් දැල්වනවා. එතකොට අනිත් ගෙවල් වල උදවිය තම තමන්ගේ පහන් ටික ඔසවාගෙන එනවා. අනේ අර පහන දැල්වෙන ගෙදරින් තමන්ගේ පහන පත්තු කරගන්න. දැල්වෙන පහනකින් තමන්ගේ පහන් දල්වා ගන්න අනිත් අය පහන් අරන් එනවා. එතකොට අර දැල්වෙන පහන හිමිකාරයා තමන්ගේ පහනින් අනිත් අයගේ පහන් දල්වලා දුන්නොත් ඔහුට ආලෝකය අහිමි වෙයිද කියලා ඇහුවා. එතකොට මේ අන්න බහර කියනවා අනේ නෑ ස්වාමීනි එහෙම කොහොම වෙන්නේ? එයා පහන දල්වනකොට එයාගේ පහනේ ආලෝකය තව වැඩි වෙනවා නෝවේ. කිසි හානියක් වෙන්නේ නැහැ කිව්වා එයාගේ පහනට. එයාගේ ආලෝකයට කිසි හානියක් වෙන්නේ යම් මොහොතක පහන දල්වනවාද පහන් වැටි දෙක එකට වෙනකොට ස්වාමීනි තව තව ආලෝකේ වැඩි වෙනවා නෝවේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ওই විදිහටමයි තේරුම් ගන්න තියෙන්නේ පින්වත. නුඹ දානේ අනුමෝදන් කළා කියලා නුඹට කිසිම හානියක් වෙන්නේ නැහැ. නුඹ දානේ අනුමෝදන් කරන්ට නුඹේ පින යලි යලි සිහි කරනකොට නුඹට පින වැඩෙනවා මිසක්. ඔන්න බලන්න පිනක් අනුමෝදන් කරන එකේ යහපත. ඔබ රැස් කරන පිනක් පින්වතුනි අමතක කරන්නේ නැතුව අනුමෝදන් කරන්න අනිත් අයට.
අනුමෝදන් කරන්න ඔබ පින සිහි කරගන්න එපැයි. ඔබ කරගත්ත පින සිහි කරන වාරයක් පාසා ඔබට පින් වැඩෙනවා. බලන්න කොච්චර සුන්දරද කියලා. හරි සතුටින් ඉන්න පුළුවන් පින් අනුමෝදන් කරන කෙනෙකුට. දානයක් පූජා කළොත් මම මෙහෙම දානයක් පූජා කළේ වෑංජන හැදුවේ මේවා. බත් ಜಾති මෙච්චරක් හැදුවා. ඒ හදලානේ දානේ පූජා කළේ. හරි ප්‍රණීතට හරි සුවඳට මම දානේ පූජා කළා. අන්න අනුමෝදන් කරන්න. අපි හිතමු තව කෙනෙක් මේ ඔන්න සංඝයාට ඔබ කුඩ පූජා කරනවා. කුඩ පූජා කරද්දී ඒ කුඩ පූජාව ආනිසංස හිත ඔබ අනුමෝදන් කරන්න. දන්නවද මම කුඩ පූජා කළා. ස්වාමින් වහන්සේලාට හරි සුවසේ මේ මහපාරක වැඩම කරනකොට අවුවෙන් හානියක් නොවෙන්න, වැස්සෙන් හානියක් නොවෙන්න උන්වහන්සේලාගේ නිදුක් නිරෝග සුවය පිණිස කුඩේ හේතු වෙනවනේ. මං කොච්චර පිනක්ද කරගත්තේ අනුමෝදන් වෙන්න. අන්න එහෙම පින් අනුමෝදන් කරන්න. පාවහන් යුගලක් පිදුවොත් ඒ පින අනුමෝදන් කරන්න. තමන් මේ අපි හිතමු සෑරජාන් වහන්සේ නමකගේ ශ්‍රම දාන පින්කමකට සම්බන්ධ වෙන සෑරජුන්ට උපස්ථාන කරනවා. පින අනුමෝදන් කරන්න. පින අනුමෝදන් කරන්න. හැබැයි පින්වතුනි අනුමෝදන් කළ යුතු අය අඳුනාගෙන අනුමෝදන් කරන්න. ඇයි එහෙම කියන්නේ? ඇතැම් මේ මෝඩ ආකාරයෙන් කල්පනා කරන අයට පින් අනුමෝදන් කරන්න ගියොත් එහෙම එතන නිකන් නැති අරුමුද හර ගන්නවනේ. දැන් ওই සෑරජානන් වහන්සේලාට අපි පළවැල පූජා කළා. ওই පළවැල පූජා කරනකොට ওই පළවැල පූජාවල් වලට ගරහපු ගිහි පැවිදි ඇයෝ හිටියේ නැද්ද? ඒ බඳු පුද්ගලයෙකුට පින ගැන කිව්වා කියලා ඇති වැඩක් නැහනේ. ඒ බඳු පුද්ගලයාට පින ගැන කියන්න ගිහිල්ලා ඒ කෙනාගේ ඔලොමොට්ටල අදහස් අහලා අවසානයේ අපේ පින ගැන අපේ තියෙන හිතේ ප්‍රීතියත් නැතුව යනවා. ඒ නිසා පුද්ගලයෝ අඳුන ගන්න. පුද්ගලයෝ අඳුනාගෙන පින් අනුමෝදන් කරන්න. පිනෙන් සතුටු වෙන අය ඉන්නවනේ. අනුමෝදන් කරන්න. ඊළඟට මේ සාමාන්‍යයෙන් තමන් නිතර තමන් කරගත්ත පින්කම් ගැන තනියෙන් ඉන්න වෙලාවට හිතෙන් සතුටු වෙන්න. ඒකත් අනුමෝදනාවක්. අනුමෝදන් වීමෙන් පින්වතුනි ලොකු පිනක් රැස් වෙනවා. ඒක හරි පුදුමයි. එක අවස්ථාවක අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාව වැඩම කළා තව්තිසාවේ. මේ වඩිද්දී තව්තිසාවේ ඉන්නවා එක දේවතාවියක්. හරි ලස්සනයි. ඒ දේවතාවි දැක්කහම මුගලන් මහරහතන් වහන්සේ මේ දේවතාවියගෙන් අහනවා. දෙව්දු වන්නාතේ සබ්බ දිසා පබහසති. බලන්ට නුඹේ පැහැය. නුඹේ පැහැයෙන් මේ දස දිසාවම එළිය වැටිලානේ. ගන්ධාතේ සබ්බ දිසා පවායති. බලන්ට නුඹේ සුවඳ. නුඹේ සුගන්ධයෙන් මේ දස දිසාම සුවඳවත් වෙලානේ. දෙව්දු මං අහන්නේ මේක. මනුස්ස බුතා කිම කාසි පුඤ්ඤං. මනුස්ස ලෝකේ ඔයා ඉන්න කාලේ ඔයා කරගත පින මොකද්ද? එතකොට ඒ දෙව්දු කියනවා ස්වාමීනි මම පිනකට කියලා එහෙම ලොකු ක්‍රියාවක යෙදුනා කියලා මං දකින්නේ. ස්වාමීනි මං කලේ තව කෙනෙක් ලොකුවට කරපු පිනක් අනුමෝදන් වීමයි. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඇගෙන් විස්තර ඇහුවා. ඈ කියනවා ස්වාමීනි මගේ යෙහෙලි තමයි පින් කලේ. ස්වාමීනි ඇයගේ නම විසාකා. විසාකා තමන්ට ගොඩාක් ධන සම්පත් තිබ්බ නිසා ඒ ධනෙ වියපැහැදම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන විශේෂයි ස්වාමීනි මහ විහාරයක් කරවලා පූජා කළානේ. ස්වාමීනි මේ පූජාව කරනකොට අපිට ඉතින් දායක වෙන්න අපිට වස්තුව තිබ්බේ නැහැ. හැබැයි ස්වාමීනි අපට තිබුණා හිත. අපිට ඒට දායක වීම පිණිස හිත තිබුණා. විසාකා කරපු පින මං පිරුණු හිතින් අනුමෝදන් වුණා. සාදු 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 කියලා සතුටින් අනුමෝදන් වුණා. බලන්න මේ පිනක් අනුමෝදන් වෙන්න හිත තියනවා කියන එකත් වාසනාවක්. අද කාලේ බොහෝ දෙනෙකුට ඒකත් නැහැ. අනුන් කරන පින්කම් අනේ එව්වාට ගරහා කොච්චර පුරව ගන්නවද පව්. තමන්ගෙන් කිසි මහන්සියක් නැහැ. පව් පුරව ගන්නවා. ඒ නිසා පිනක් අනුමෝදන් වෙන්න දක්ෂ වෙන්න. බලන්නේ දෙව්දු කියනවා ස්වාමීනි මට පින අනුමෝදන් වීමේ හිත තිබ්බා.
මම පින් අනුමෝදන් වුණා. ඒ පින් අනුමෝදන් වීමේ පිනටයි මම මේ තවතිසාවේ උපන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙව්දූ ගැන සතුටු වුණා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා දෙව්දූ ඉතින් ඔයා පින අනුමෝදන් වෙලා තවතිසා ආවනම් පින කරගත්ත කෙනා කොහෙද ඇත්තේ? ස්වාමීනි ඒ පින කරගත්ත කෙනා ගැන මං හරියටම දන්නේ නැහැ. එනමුදු ස්වාමීනි ඒ මාගේ මිතුරිය මේ වෙනකොට ඇය ඉපද සිටිනවා කියලා අපිට ආරංචි වුණේ නිමාන රති කියන දෙව්ලොව සුනිම්මිත කියන දේව රාජයාගේ බිරිඳ වෙලයි. බලන්න ආසිරිමත්. ඉතින් ඒ නිසා පිනක් අනුමෝදන් වෙන්න දක්ෂ වෙන්න. පිනක් අනුමෝදන් වීම ගැන මෙන්න මේ උපමාව හොඳට හදවතින් මතක තියාගන්න. තමන්ගේ පහනින් තව පහන් දැල්වනවා වගේ. තමන්ගේ පහනින් තව පහන් දැල්වනවා වගේ අනිත් අයට සතුටින් පින් අනුමෝදන් කරන්න. පින අනුමෝදන් කරන්න කවදාවත් පැකිලෙන්න එපා. පිනට කවදාවත් මසුරුකම් කරන්නත් එපා. පින කියන්නේ සුන්දර දෙයක්. පින Taman රැස් කරා නම් ඒ පින හොරුන්ට ගන්න බෑ. ඉතින් ඒක කොහොමද අහිමි කරන්නේ? ඒක අහිමි කරන්න බෑ. පින කියලා කියන්නේ තමා සන්තක ධනයක්. ඒ ධනය අහිමි වෙන්නේ නෑ. ඒ ධනය Tamanට විපාක දීලාමයි නිමා වෙන්නේ. ඒක වෙන කෙනෙකුට අනුමෝදන් කරද්දී ඔබේ පින වැඩෙනවා මිසක් අංශු මාත්‍රයකින්වත් පිනට හානියක් වෙන්නේ නෑ. පින් අනුමෝදන් කරන්න. ඒ වගේමයි පින් අනුමෝදන් වෙන්න. ඔබ අන් අයට පින් අනුමෝදන් කරනවා වගේමයි අන් අයගේ පින ඔබ අනුමෝදන් වෙන්න. ඉතින් අන්න බහාර මේ විස්තරේ දැනගෙන ගිහිල්ලා ඒ විස්තරේ මේකේ තවත් කිව්වා. පසේ බුදුරජාන් වහන්සේ තවදුරටත් කියලා දුන්නා. ඒ වගේමයි කැඳක් වේවා දන් හැන්දක් වේවා නුවණැත්තෝ ඒ ධන පූජා කරගත්තොත් ඒ පින පවරන්න පුළුවනි. ඔබත් එකම පිණ්ඩපාතය දුන්නේ සිටුතුමාට ඒ පින පැවරුවොත් අන්න බහාර ඔබ පිණ්ඩපාත දාන දෙකක් දුන්නා වගේ ඔබ පිනේ වැඩෙනවා කිව්වා. අන්න බහාරට සෑහෙන සතුටු හිතුණා. අන්න බහාර තමන්ගේ ස්වාමියා වන සුමන සිටුවරයා ළඟට දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඕන්න මම ඒ පසේ බුදු උත්තමයන් වහන්සේගෙන් ඒ ශ්‍රමණයන් වහන්සේගෙන් විස්තරය දැනගත්තා. දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕන්න ඔබ සූදානම් වෙන්න මම පින දෙන්නයි යන්නේ අනුමෝදන් වෙන්න කිව්වා. එතකොට සුමන සිටුවරයා මේ අන්න බහාර කියන ආකාරයෙන් හොඳට අහගෙන ඉඳලා සාදු 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 කියලා පින අනුමෝදන් වුණා. පින අනුමෝදන් වෙලා කහවණු 1000ක් දෙන්න ලැහැත්ති වුණා. එතකොට අන්න බහාර කියනවා නෑ නෑ එපා මට. මම පින විකුණන්නේ. මං සතුටින් අනුමෝදන් කළා. දැන් මේ මොහොතේ ඔබට පින් අනුමෝදන් කරද්දී මං හරියට පිණ්ඩපාත දානේ දෙකක් පූජා කළා වගේ මට ඇති කිව්වා. එතකොට සුමන සිටුවරයා හරි සතුටු වුණා. සුමන සිටුතුමා කියනවා නෑ නෑ අන්න බහාර මිත්‍රයා මං නුඹටත් මේක දෙන්නේ මගේ හිතේ සතුටටයි. නුඹ හිතේ සතුටින් මට පින දුන්නා මං හිතේ සතුටින් නුඹට ධනෙ දෙනවා. ධනෙ ලැබුණා. එදා ඔය සිද්ධිය ආරංචි වෙලා රටේ රජ්ජුරුවන්ගේ ඉඳලා සියලු දෙනා අන්න බහාරට ධනෙ දීලා අන්න බහාරගේ පින අනුමෝදන් වුණා. අන්න බහාර හිතේ හැටියට පින අනුමෝදන් කළා. එදා හවස් වෙනකොට අන්න බහාර දුගියා වෙනුවට සිටුවරේ බවට පත් වුණා. ඉතින් හරිය පුදුම සහගතයි. ඔය ගැන පින්වතුනි අපේ දහම් පොත්වල සඳහන් වෙනවා. නිරෝධ සමවතට සමවැදී හිටපු ඒ උතුම් පසේ බුදුරජාණන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට කෙනෙක් දානි පූජා කරනවා නම් ඒ පින එදාම විපාක දෙනවා කියලා බලන්න ඒක සත්‍යයි. අන්න බහාරට එදා මේක විපාක දුන්නා. අවසානයේ අන්න බහාර මහා ධනවත් සිටුවරේ බවට පත් වෙලා ඒ සිටුතුමා ජීවිත කාලෙම කලේ හොඳට පින් කරගන්න එක. ඕක සිද්ධ වුණේ කාශ්‍යප බුද්ධ කාලේ. මේ මහා භද්‍ර කල්පේම අපේ අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් යුගයේ ඒ අන්න බහාර මිය පරලෝ ගිහිල්ලා දෙව්ලොවේ උපන්නේ.
සුමන සිටුවරයාත් මිය පරලෝ ගිහිලා උපන්නේ දෙව්ලොවේ. ඉතින් මේ අන්න බහාර දෙව්ලොවේ ඉඳලා ඒ දේව පුත්‍රයා තිලෝගුරු අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ අමිතෝදන කියන ශාක්‍යයාගේ පුත්‍රයෙක් වෙලා උපන්නා. ඔහුගේ නම උනේ මොකද්ද? අනුරුද්ධ. මේ අපි ඉගෙන ගත්තේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ අතීත පුවත. ඉතින් මහා නාමයේ ශාක්‍ය රජුරුවන්ගේ බාල සොහොයුරා වුණේ මේ අනුරුද්ධ කුමාරයා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සුළු පියාගේ පුත්‍රයා. ඉතින් හරීම පින්වන්තයි, ඊටාම සියුමලි, නැත කියන වචනේ අහන්න නැති තරම් ඊටාම සැපවත් වූ ජීවිතයක් ඔහු ගත කළේ. ඉතින් මේ මහා පින්වන්ත අනුරුද්ධ කුමාරයා අනුපිය කියන අබවනේ අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී තවත් ශාක්‍යයෝ 5 දෙනෙක් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පැවිද්ද ලැබුවා. පැවිදි වෙලා නොබෝ කලකින්ම සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මේ බුදුසසුනේ දිවස්ලාභී භික්ෂූන් අතර අගපත් උනේ. දහසක් ලෝක ධාතු එක සැනකින් සිහි කිරීමේ හැකියාව අනුරුද්ධ මහරහතන් වහන්සේට තිබුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් තමන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර ජීවිතේ සිහි කළා. ඒ සිහි කරනකොට අර අන්න බහාර දුගියා විදිහට තමන් දානේ දීපු අවස්ථාව දැක ගන්න ලැබුණා. ඒ දකිනකොට තමන්ගේ පින කහවණු දහසක තෑග්ගක් දීලා අරගත්ත සුමන සිටුවරයා දැක්කා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළා ඒ සුමන සිටුතුමා දැන් කොහෙද ඇත්තේ? ඒ බලනකොට තමයි දැක ගන්න ලැබුණේ වින්ධ්‍යා පර්වතයේ පාමුල මුණ්ඩ කියන නියම් ගමේ මහා මුණ්ඩ කියන උපාසකතුමාට පුත්තු විදිහට මහා සුමන සහ චූල සුමන කියලා දෙන්නෙක් හිටියා. මේ මහා සුමන චූල සුමන කියන දෙන්නගෙන් චූල සුමන බවට පත් උනේ අර සුමන සිටුතුමා. බලන්න මේ පින්වන්තයෝ එකට එකතු වෙන හැටි. ඒකයි පින්වතුනි පින් අනුමෝදන් වෙවි සතුටු වෙවි අපි මේ සංසාර ගමනේ යනවා නම් අපිට රැකවරණය අහිමි වෙන්නේ. බලන්නර තමන්ගේ පින අනුමෝදන් වෙච්චි කෙනාව අනුරුද්ධ මහරහතන් වහන්සේ හොයාගෙන ගියානේ. අවසානයේ චූල සුමනව තමන්ගේ ශිෂ්‍යෙක් විදිහට පැවිදි කරගත්තා. සුමන සාමණේරයන් වහන්සේ මහාන වෙනකොට වයස අවුරුදු 7යි. වයස අවුරුදු 7ේදී සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. මහා අසිරිමත් රහතන් වහන්සේ නම. ඒ අසිරිමත් රහතන් වහන්සේ එක අවස්ථාවක අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගිලන් භාවයකට පත් වෙලා ඉද්දී මහා දැවැන්ත නාග රාජයෙක්ව দমনය කරලා අනෝතත්ත විලින් පැන් අරගෙන ආවා. මහා විස්කම්පෑවා. ඒ විස්කම්පාපු සුමන සාමණේර මහරහතන් වහන්සේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ අවුරුදු 7ේදී උපසම්පදාව ලැබුවා. ඒක විශේෂ එකක්. අවුරුදු 7ේදී බුදුරජාණන් වහන්සේ උපසම්පදාව ලබා දුන්න එක රහතන් වහන්සේ නමක් තමයි සෝපාක සාමණේර මහරහතන් වහන්සේ. ඊළඟ කෙනා තමයි සුමන සාමණේර මහරහතන් වහන්සේ. ඉතින් මේ සුමන කියන සාමණේර මහරහතන් වහන්සේ ගැන භික්ෂුන් වහන්සේලා හරියට නිතර කතා බහට ලක් වුණා. අනේ අපේ මේ සුමන සාමණේරයන් වහන්සේ කොයි තරම්නම් අසිරිමත් කෙනෙක්ද, මේ බුද්ධ ශාසනය තුල කොයි තරම්නම් විස්කම් පානවද? සතුටින් කතා වුණා. ඉතින් අන්න ඒ වෙලාවේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුමන සාමණේර මහරහතන් වහන්සේ ආරම්භයා ලස්සන ගාථාවක් වදාලා. යෝහවේ දහරෝ බික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තමේන
මුත්තෝව චන්දිමා යම් ලදරු භික්ෂුවක් නමුත් සැබවින් බුදු සසුන් මගෙහි පිළිවෙත් සපුරයිද හොඳින් ඔහු මේ ලොව එළිය කරයි වලාගෙබින් මිදුණු සඳක් රැස් විහිදා බබලනසේ. යමෙක් දහර වෙන්න පුළුවන්, කුඩා වයසේ වෙන්න පුළුවන්, එයා බුදු සසුනේ මනාකොට යෙදෙනවා නම් ඒ කෙනා තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්නවා. ඒ කෙනාගේ ජීවිතය නිසා ලෝකයාටත් ආලෝකයක් ලැබෙනවා. දැන් බලන්න ඒක තේරුම් ගන්න රහතන් වහන්සේලාගේ ජීවිත. මේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන අපිට කියන්න පුළුවන් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගත්ත මුනිවරු. රහතන් වහන්සේලාගේ ජීවිතය අඳුරක් නේ ආලෝකමත්. ඒ රහතුන්ගේ ජීවිතය ගැන අපි සිහි කරනවනම් ඒ සිහි කිරීමෙන් අපේ ජීවිතයට ආලෝකයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒකයි අබ්බා මුත්තෝව චන්දිමා කියලා කිව්වේ. වලාගෙබින් මිදිච්චි හඳවල් වගේ රහතුන් කියන්නේ. තමන් වහන්සේලාගේ ජීවිතේ ආලෝකමත් කරගෙන තමන් වහන්සේලා ගැන කෙනෙක් හිත පහදවා ගත්තත් වන්දනා කළත් එපමණකින් ජීවිතේට ආලෝකයක් සැපෙනවා බුද්ධ ශාසනයේ යෙදීම නිසා. ඒ හින්දා පින්වතුනි අපි මේ අද දහම් කතාවේදී ගොඩාක් වටින කාරණා සිහි කරගත්තා. පළවෙනි එක තමයි සතුටින් ධර්මයේ හැසිරෙන්න කියන එක. ඊළඟ එක තමයි පින අනුමෝදන් වෙන්න කියන එක. ඊළඟ එක තමයි පින අනුමෝදන් කරන්න කියන එක. ඉතින් සතුටින් ධර්මයේ හැසිරෙන්න. සතුටින්ම බණ අහන්න. සතුටින් තෙරුවන් සරණ යන්න. සතුටින් පන්සිල් පද ටික රැකගන්න. සතුටින් උපෝසත සීලය ආරක්ෂා කරගන්න. සතුටින්ම සෑය බෝධිය වැඳගන්න. සතුටින්ම දහම් පොත් කියවන්න. සතුටින් බණ භාවනා කරන්න. පින්වතුනි එල්ලාගත්ත මුහුණින් ඉන්න කාලයක් නොවේ බුදු සසුනක් තියෙන කාලය කියන්නේ. බුද්ධ ශාසනයේ තියෙන කාලේ බොහෝම සතුටින් ධර්මයේ හැසිරෙන්න. බොහොම සතුටින් ධර්මයේ හැසිරෙන්න. තමන්ට ලෙඩ රුක් තියෙන්න පුළුවන් ඒවා අමතක කරන්න. තමන්ට තියෙන්න පුළුවන් කර්ම දෝෂ ප්‍රශ්න ඒවා ගැන හිත හිතින් එක අමතක කරන්න. කෙනෙකුට හිතන්න පුළුවන් බොහෝම ශක්තිමත් ක්‍රමයක්. තමන්ට කර්ම දෝෂ වලින් ගුටි කනවා කියලා හිතමු. තමන් හිතන්න කර්ම දෝෂ හින්දා මං ගුටි කෑවත් මට බුදු සසුන මුණ ගැහුණානේ. මට මං යම් යම් සංසාරේ වරද්දගත්ත තැන් හින්දා මට යම් යම් කරදර තිබුණත් මං කොච්චර යහපතක් සංසාරේ රැස් කරගෙන තියෙනවද මට බුද්ධ ශාසනය මුණ ගැහුණානේ. මං දුප්පත් වෙලා උපන්නත් මට බුදුබණ අහන්න ලැබුණානේ. මට ලෙඩ රෝග බහුල උපන්නත් මට බුදුබණ අහන්න ලැබුණානේ. මට ලැබිච්ච දේ මේ තියෙනවා නේද කියලා ලද දේ බල බල සතුටු වෙන්න. සතුටු හිත වනස ගන්න එපා. සතුටු හිත ශක්තිමත්. දුක් වෙන හිත හරි දුර්වලයි. ඇයි අපි දුර්වල හිතක් උපදව ගන්නේ? ශක්තිමත් හිතකින් ධර්මයේ හැසිරෙන්න. තමන් නිතර පින් කරන්න. ඒ කරන පින තමන් සතුටින් සිහි කරන්න. අනිත් අයට සතුටින් අනුමෝදන් කරන්න. තමන් සතුටින් පින රැස් කරලා ඒ පිනේ සතුට අනිත් අයට දෙන්න. දන්නවද? අද ස්වර්ණමාලී සෑය වැන්දානේ මං සෑරජාන් වහන්සේ බුදුගුණ කිය පැදගුණ කළා. සෑරජාන් වහන්සේට නිල්මානෙල් මල් පූජා කළා. සෑරජාණන් වහන්සේට මම මේ පිරිකර පූජා කළා. සෑරජාන් වහන්සේ අභියස පහන් වැටේ මම පහන් දැල්ලුවා. ඒ වගේ එකක් තමනුත් සිහි කර අන් අයටත් අනුමෝදන් කරන්න. පින කියන එක වටින දෙයක්. ඇයි වටින දෙයක් අපි වටිනා දෙයකින් සතුට වෙන අයට නොදී ඉන්නේ? අනුමෝදන් කරන්න. අද මේ ධර්ම දානයේ දීපු පින්වතුන්ලා අනිත් අයට පිනෙන් සතුට වෙන අයට කතා කර අනුමෝදන් කරන්න. දන්නවද අපි ධර්ම දානයක් දුන්නා? ධර්ම දානයේනේ අග්‍රම දානේ. ඉතින් ඕගොල්ලෝත් අනුමෝදන් වෙන්න කියලා. ඒ වගේමයි අනිත් අයගේ පින ඔබ අනුමෝදන් වෙන්න. දැන් මේ ධර්ම දාණය බණ අහන පින්වතුන්ට අනුමෝදන් වෙන්න බෑද? අනුමෝදන් වෙන්න. අනේ සාදු සාදු ලෝකේ අග්‍රම දානේ තමන්ගේ වස්තුව වියදම් කළා තමන්ගේ ධනෙ වියදම් කළා පිරිසක් ලබා දෙනවා. මම සතුටින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙන්න. අපි මේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් කොතෙකුත් පෙන්වනවා සෑරජාන් වහන්සේලා ඉදිකිරීම,
බෝධීන් වහන්සේලා ඉදිකිරීම අනිකුත් පින්කම් අනුමෝදන් වෙන්න. ඇතැම් වෙලාවට අපි දායක වීමේ අවස්ථා ලැබලා දෙනවනේ. අපි හරි සතුටු වෙච්ච කාරණාවක්. දායක වීමට අවස්ථා සපයනකොට ඔන්න දායක වීමේ ඉතින් සීමාවක් තියෙනවනේ. අපි යම් පින්කම සිද්ධ කරනකොට ඒ පින්කම වෙනුවෙන් අපිට මෙච්චර මූල්‍ය ධනයක් ඕනේ. අපි සිහිපත් කරනවා. ඔබට දායක වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු අපට කතා කර කර Tamanට ශක්ති පමණින් දායක වෙනවා. ඇතැම් පින්වන්තයෝ මේ සුළු සුළු මුදල් වලින්, ඇතැම් පින්වන්තයෝ මහා ධන මේ සම්භාර වලින් දායක වෙනවා. ඉතින් මේ දායක වීමත් එක්ක ඔන්න ඒකට තියෙන අවස්ථාව ඉවරයි. අවස්ථාව ඉවර වුණාට පස්සේ කට්ටිය කතා කරනවා. ඒ කතා කරනකොට අපි කියනවා දැන් නම් අවස්ථාව අවසන් කියලා. හරි සතුටුයි කාරණාවක් අපි. ඇතැම්ම එහෙම කිව්ව ගමන් අනේ සාදු සාදු ස්වාමීන් වහන්සේ මම මේ පින අනුමෝදන් වෙනවා. අන්න එහෙම අනුමෝදන් වුණා. දක්ෂ වෙන්න පින්වතුනි. තව කෙනෙකුගේ පිනක් අනුමෝදන් වීමේ හැකියාව හදාගන්න ඒ හිත ඔබට තියෙනවා නම් ඒ හිත ඔබට වාසනාවක්. ඒ නිසා සතුටින් ධර්මයේ හැසිරෙන්න, තමන් පින් කරන්න, තමන් කරන පින් අන් අයටත් අනුමෝදන් කරන්න. අන් අයගේ පිනුත් ඔබ අනුමෝදන් වෙන්න. තමන්ගේ ජීවිතේ බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ සතුටින් ධර්මයේ තුල හැසිරෙලා තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් පිනෙන් සතුටු වෙන සියලුම දෙවියෝ පින් අනුමෝදන් වෙලා අප හැම දිනාට දෙවියන්ගේ සියලු ආශිර්වාද සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. 2022 පෙබරවාරි මාසේ 8 වන දිනට මිය පරලෝ ගොස් වර්ෂ 8ක් සම්පූර්ණ වන පින්වත් SG ප්‍රේමචන්ද්‍ර මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම SG ප්‍රේමචන්ද්‍ර මහත්මයාගේ මිය පරලෝයන්ට යෙදුණු දෙමාපියන් හටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය කරන ඒ සදහවත් පින්වතුන්ලා හැම දිනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගන්නට යෙදුණු උදාාරතර පුණ්‍ය ධර්මයන් ඒ මිය පරලෝයන්ට යෙදුණු පින්වත් SG ප්‍රේමචන්ද්‍ර මහත්මයාගේ ආදරණීය බිරිඳටත් දූපුතුන්ටත් පවුලේ මුණුපුරන් ඇතුළු සෑම සියලු දෙනාටත් එක ලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාටත් ඒ අයගේ පවුල් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ රැකිරක්ෂා ආදී ජීවිතයේ සෑම සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ සියලු දේවලුත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට අවකාශ සැදෙත්වා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී යම්තාක් වේද සියල්ලම දුරු වෙලා සැනසille ජීවිත ගත කරන්නට පින්වතුන්ලා හැම දිනාට අවකාශ සැදෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලුම දිනාටත් ඒ වගේම සුපින්වතුන්ලා හැම දිනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.